කරන්න හිතුවේ බදාදා සාමාන්‍ය විදිහට අපි 7 ඉඳලා 9 වෙනකන් ඕගනික් කෙමිස්ට්‍රි ක්ලාස් එක කරනවා. මේ සතියේ විශේෂ හේතුවක් හින්දා මට කරන්න වෙන්නේ නැහැ ක්ලාස් එක ලයිව්. ඒ හින්දා ඒකේ පාඩුව ටිකක් මග අරව ගන්න අපි එදා නවත්තපු ඇල්කීන වල අන්තිමට කරේ BR2 එක ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා යාන්ත්‍රණය කතා කරා. එතන ඉඳලා ඉස්සරහට කරගෙන යන කොටසක් මම මේ වීඩියෝ එකෙන් ආවරණය කරලා දෙන්නම්. අපි එතන බ්‍රෝමින් එක ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලිව්වා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකක් ලියාගන්න. CH3 CH දීප්ත බන්ධන CH2 මේ වගේ එකකටත් අපි Br2aq දැම්මොත් Br2aq දැම්මම ෆයි බන්ධනයේ කැඩිලා Br දෙකක් ආකලනය වෙනවා. CH3 CHBr CH2 Br ඔහොම ගන්න පුළුවන්. අපිට චක්‍රීය ව්‍යුහයක් වගේ තියෙන එකක් දුන්නොත් මෙන්න මෙහෙම ඔය වගේ ව්‍යුහයක්. චක්‍රීය ව්‍යුහයක්. ඕක ඇත්තටම තියෙන විදිහ ගත්තොත් මෙහෙම කාබන් කීපයක් තියෙනවා. කාබන් 6ක් තියෙන එකක්. 1 2 3යි 4යි 5යි 6යි. මොම කාබන් 6ක් තියෙන එක මෙන්න මෙතන විතරක් ද්විත්ව බන්ධනය. CC ද්විත්ව බන්ධනය අනිත් හැමතැනම තියෙන ඒක බන්ධන. කාබන් වල සංයුජතාවය 4ක් වෙන විදිහට කාබන් වල සංයුජතාවය 4 සම්පූර්ණ වෙන විදිහට හයිඩ්‍රජන් දාන්න ඕනේ. මෙහෙම දාන්න පුළුවන්. මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි 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 ඔය විදිහට. ඕක තමයි මේ මෙහෙම පෙන්නලා තියෙන්නේ. ඔය ව්‍යුහය තමයි මේ විදිහට පෙන්නලා තියෙන්නේ. මේ වගේ එකකට අපි දැම්මොත් Br2aq බ්‍රෝමින් දියර දැම්මොත් Br2aq දැම්මොත් මොකද වෙන්නේ? එතකොට මෙතන තියෙන ද්විත්ව බන්ධනයේ දෙපසට ආකලනය වෙන්න පුළුවන් ෆයි බන්ධනයේ කැඩිලා Br දෙකක්. එතකොට අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන් මේක. මෙතෙන්ට Br එකක් එනවා. මෙතන H එකකුත් තියෙනවා. මෙතෙන්ටත් Br එකක් එනවා. මෙතනත් H එකකුත් තියෙනවා. අනිත් තැන් වල H දෙක බැගින් තියෙනවා. ඔය විදිහට අපිට ඕක නිරූපණය කරන්න පුළුවන්. හරි. ඒ දෙක ලියා ගන්න. තවත් ප්‍රතික්‍රියා කිහිපයක් කියලා බ්‍රෝමින් දියර සමග ඔය ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. හරි. ඊළඟට ලියා ගන්න අංක 3 දාලා හයිඩ්‍රජන් හේලයිඩ් වරහන් ඇතුලේ HX හයිඩ්‍රජන් හේලයිඩ් සමග හයිඩ්‍රජන් හේලයිඩ් කියන්නේ HX X කියලා කියන්නේ ආවර්තිතා වගුවේ 7 වෙනි කාණ්ඩේ හැලජන් අයිති කාණ්ඩේ තියෙන ඒවා ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් වගේ එකක් වෙන්න පුළුවන් මේ X කියලා කියන්නේ. එතකොට ද්විත්ව බන්ධනයක් සහිත සංයෝගයකට ඒ කියන්නේ ඇල්කීනයකට අපිට පුළුවන් මේ HX ප්‍රතික්‍රියා කරවන්න. ඇල්කීනයකට HX අපි තුමේ HX කියන එක අපි HBr කියලා HBr වගේ අණුවක් අපිට පුළුවන් මේකත් එක්ක ප්‍රතික්‍රියා කරවන්න. ප්‍රතික්‍රියා කරනකොට අර කලින් Br2 එක ෆයි බන්ධනය කැඩිලා Br දෙකක් මේ කාබන් දෙකට සම්බන්ධ වුණා වගේ මෙතන තියෙන HBr කියලා හිතන්න. HBr දැන් මේකේ අපි දන්නවා කොහොමද? දැන් Br2 අණුවක් තියෙනකොට මේ Br2 අණුව ධන ඍණ කියලා ආරෝපණ ප්‍රේරණය කරන්න ඕනනේ. මේක නිර්ද්‍රවීය අණුවක්නේ. එතකොට මේ නිර්ද්‍රවීය අණුවේ ආරෝපණ ප්‍රේරණය කරේ මේ ද්විත්ව බන්ධනයේ තියෙන ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය හේතු කොටගෙන. මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙතෙන්ට යොමු වෙලා මේ ආරෝපණයක් නැති නිර්ද්‍රවීය Br2 අණුව ධන ඍණ කියලා ආරෝපණ ප්‍රේරණය කරවගෙන මේකට සම්බන්ධ කරගත්තා.
අපි ඒක කතා කරා. HBr වලදී කොහොමත් අපි දන්නවා ලයිනස් පෝලින් පරිමාණය අනුව මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන Taman දෙසට ඇද ගැනීමේ හැකියාව හෙවත් විද්‍යුත් ඍණතාවය වැඩි Br. අපි සංඛ්‍යාත්මකව කිව්වොත් Br ගේ 2.8ක් වගේ තියෙනවා ලයිනස් පෝලින් පරිමාණයේ විද්‍යුත් ඍණතාව. හයිඩ්‍රජන් ගේ තියෙන 2.1ක් වගේ. එතකොට මේක විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන හින්දා කොහොමත් මෙයාගේ විද්‍යුත් ඍණතාව වැඩි හින්දා මෙයා ඍණ මෙයා ධන කියලා ආරෝපණ ප්‍රේරණය කරගෙන නෙන්නේ. එතකොට අර Br2 එක්ක ප්‍රතික්‍රියා වුණාට වඩා ලේසියෙන් පුළුවන් මේ ෆයි බන්ධනයේ බලපෑමක් තියෙනවා මේ H ධන මෙතෙන්ට සම්බන්ධ කරගෙන ෆයි බන්ධනය කැඩිලා ඊට පස්සේ පුළුවන් Br එක මෙතෙන්ට සම්බන්ධ කරගන්න. එතකොට හැබැයි ඔතෙන්දී ප්‍රශ්නයක් වෙනවා ද්විත්ව බන්ධනයේ තියෙන කාබන් දෙකේ මොන කාබන්ටද හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ කියලා. අපි හිතුව මෙන්න මෙහෙම. හිතුව මෙහෙම CH3CH ද්විත්ව බන්ධන CH2 කියලා තියෙනවා කියලා. දැන් මේකට අපි HBr ප්‍රතික්‍රියා කරවන්න ගියොත් HBr ප්‍රතික්‍රියා කරවන්න ගියොත් H එක සම්බන්ධ වෙන්නේ මේ කාබන්ටද මේ කාබන්ටද කියලා ගැටලුවක් එනවා. එතකොට අපි ගන්න වෙන මේ නීතියට අනුව ද්‍රවීය මාධ්‍යයේදී ප්‍රතික්‍රියාව සිද්ධ කරොත් මේ HBr වල H එක ආකලනය වෙන්නේ මේ ද්විත්ව බන්ධනය සම්බන්ධ කාබන් දෙකෙන් හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන එකට තමයි H සම්බන්ධ වෙන්නේ. ද්‍රවීය වුණොත්. ද්‍රවීය මාධ්‍යයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරොත් මෙතන H එක මෙතෙන්ට සම්බන්ධ වෙලා අපිට ගන්න පුළුවන් මෙහෙම CH3 කියලා මේක වෙනවා. මෙතන CH Br වෙනවා CH3. ඔය විදිහට ගන්න පුළුවන්. H එක මෙතෙන්ට ගියා Br එක මෙතෙන්ට ආවා. මේ ද්‍රවීය තත්ත්වය පාවිච්චි කරොත් ද්‍රවීය HBr දැම්මොත් තමයි එහෙම වෙන්නේ. අපි මේකට පෙරොක්සයිඩ් මාධ්‍යයේ කාබනික පර්ऑक्साइड H2O2 පෙරොක්සයිඩ් මාධ්‍යයේදී අපි දැම්මොත් HBr ඕකේ අනිත් පැත්ත වෙන්නේ. එතකොට මේ ද්විත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් දෙකෙන් H අඩු පැත්තට තමයි H සම්බන්ධ වෙන්නේ. H වැඩි පැත්තට සම්බන්ධ වෙන්නේ Br. එහෙම වුණොත් ප්‍රතිඵලයේ විදිහට එන්නේ මෙහෙම. CH3 CH මෙතෙන්ට එනවා H එක. මෙතෙන්ට එන්නේ Br. එතකොට CH2 Br. ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. දැන් මේක ගත්තොත් දෙවෙනි එකට Br සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ පළවෙනි කාබන් එකට සම්බන්ධ වෙලා. අනිතකොට මේ වෙනසත් අපි දැනගන්න ඕන. නෝට් එක ලියා ගමු. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න අංක 3 දාලා හයිඩ්‍රජන් හේලයිඩ් H වරහනතර HX සමග කියලා ලියුවානේ. ඊට පස්සේ ලියන්න ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ප්‍රතික්‍රියා කරයි. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ප්‍රතික්‍රියා කරයි. अंक 1 द्रवीय तत्व यटतेदी अंक 1 द्रवीय तत्व यटतेदी अंक 2 कार्बनिक परऑक्साइड तत्व यटतेदी कार्बनिक परऑक्साइड तत्व यटतेदी දැන් ලියාගමු. මෙන්න මෙහෙම ලියන්න මේ ප්‍රතික්‍රියාව එක පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කාබනික ද්‍රවීය තත්ත්වය යටතේදී කියන එක ආයි ලියලා ඒකට අදාළව මේ ප්‍රතික්‍රියාව ලියාගන්න. මේම CH3CH ද්විත්ව බන්ධන CH2 තියෙනවා. මේකට ද්‍රවීය HBr දානවා. ද්‍රවීය HBr දානවා. HBr දානකොට H මේ පැත්තට යනවා. CH3 CHBr CH3 ඕමයි ලැබෙන්නේ. ඕකේ යාන්ත්‍රණය ලියන්න කියලා කිව්වොත් අර Br2 වල ලිව්වා වගේම යාන්ත්‍රණය ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙහෙම ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යොමු වෙලා මෙහෙම CH3 CH ද්විත්ව බන්ධන CH2 කියලා තියෙන්නේ. මේක HBr තියෙනවා. HBr. එතකොට මේකේ ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යොමු වෙනවා මෙතෙන්ට පෙන්වන්න පුළුවන්. එතකොට මේක ආරෝපණය ප්‍රේරණය වෙලා තියෙන්නේ මෙයා ඩෙල්ටා ධන මෙයා ඩෙල්ටා ඍණ කියලා. ඊට පස්සේ ඩෙල්ටා ධන එක සම්බන්ධ වෙනවා අතෙන්ට. එතකොට මේක නැවත සකස් වෙනවා CH3 CH ඒක බන්ධන CH3 මෙතන කාබන්ගේ ධන. මෙතන බන්ධනය ෆයි බන්ධනය කැඩිලා H ධන සම්බන්ධ කරගත්තේ බන්ධනට ඉලෙක්ට්‍රෝන දුන්නේ ෆයි බන්ධනයෙන්. එතකොට මෙතන කාබන් කියනවා ධනතාවයක්. ඒ ධනතාවයට මාධ්‍යයේ තියෙන Br ඩෙල්ටා ඍණ කියන එක සම්බන්ධ වෙනවා පෙන්නලා ඊළඟ පියවර ලියන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලන්ට යාන්ත්‍රණය ලියන්න આવොත් ලියා ගන්න පුළුවන්. හරි. මේක ලියාගත්තනේ. ඊළඟට බලමු කාබනික පෙරොක්සයිඩ් තත්වයටදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා. කාබනික පෙරොක්සයිඩ් තත්වයටදී මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. CH3 CH ද්විත්ව බන්ධන CH2 ඒකේ HBr කාබනික peroxide peroxide කියලා කිව්වත් ගැටලුවක් නැහැ. එතෙන්දි වෙන්නේ H මෙතෙන්ට වෙනවා Br මෙතෙන්ට සම්බන්ධ වෙනවා. CH3 CH H CBr H වැඩි පැත්තට Br ගියා අඩු පැත්තට H ආවා. ඔකත් ලියා ගන්න. सामान्यයෙන් ඇල්කීන එක්ක මේ HX ප්‍රතික්‍රියා කරනකොට HCl තිබුණට වඩා ලේසියෙන් HBr තියෙනකොට පුළුවන්. HI තියෙනකොට ඊට වඩා ලේසියෙන් පුළුවන්. මොකද බන්ධනය දිගින්දා බන්ධන ශක්තිය අඩුයි කැඩෙන්න ලේසියි. අනුමාත්‍රිකාව ලියා ගන්න. ඇල්කීන HX සමග ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් වන අන්දම. ඇල්කීන HX සමග ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් වන අන්දම. ඇල්කීන HX සමග ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් වන අන්දම. මේ විදිහට අපිට ඕනනම් HF ගත්තොත් තව කුඩායි. HF මේවට වඩා පරමාණු වෙන්න විශාල වීම තමයි මේකට හේතුව. ඔය හතර ඇඳ ගන්න කාණ්ඩයේ පහළට තේරෙනවා බන්ධන දිග වැඩි වෙනවා, බන්ධන ශක්තිය අඩු වෙනවා. ඒ හින්දා සම්බන්ධ වෙන ලේසි වෙනවා. ඔය හතර ඉස්සලා ලියාගන්න ඇඳ ගන්න. දැන් මෙහෙම දාන්න ඉන්ටලියක් පහළට. දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. කාණ්ඩයේ පහළට සලකන විට හැලජන් පරමාණුවේ අරය වැඩි වේ. මෙන්න H කෙටීරක් X HX බන්ධන දිග වැඩි වේ. එම නිසා බන්ධන ශක්තිය අඩු වේ. එම නිසා H කෙටීරක් X බන්ධනය බිඳෙමින් HX බන්ධනය බිඳෙමින්
ද්විත්ව බන්ධනයේ කාබන් වලට ද්විත්ව බන්ධනයේ කාබන් වලට ආකලනය වීම පහසු වේ. එම නිසා HX බන්ධනය බිඳෙමින් ද්විත්ව බන්ධනයේ කාබන් වලට ආකලනය වීම පහසු වේ. හරි. ඊළඟ අංක 4 ලියා ගන්න සීතල සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාව. සීතල සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාව. H2SO4 කියලා කියන්නේ මෙහෙමයිනේ තියෙන්නේ. මෙහෙම ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. OH තියෙනවා. OH තියෙනවා. මේක ද්විභාෂ්මික අම්ලයක්. මේක එක H ධන එකක් ගිහලා HSO4- විදිහට තියෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් H ධන දෙකක් ගිහලා සල්ෆේට් විදිහට තියෙන්න පුළුවන්. එතකොට මේගොල්ලොත් සම්බන්ධ වෙනවා අපි ඇල්කීනයකට දැම්මොත් එක පැත්තකට H ධන ගිහිල්ලා අනිත් පැත්තට බයිසල්ෆේට් එක එනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්නේ ඔය H2SO4 ඔය විදිහට අපිට අඳින්න පුළුවන්. අපි හිතමු අපි ඇල්කීනයේ විදිහට ගන්නවා කියලා මෙහෙම CH3 CH ද්විත්ව බන්ධන CH2 මේ ප්‍රොපීන් කියන ඇල්කේනේ අරගෙන අපි H2SO4 දැම්මොත් H2SO4 වල තියෙන්නේ මේ විදිහටනේ මෙහෙම O මෙහෙම O OH ඔය විදිහටනේ තියෙන්නේ. ඔය විදිහට තියෙන සල්ෆියුරික් අම්ල අණුවේ මේ සම්පූර්ණ කොටසම නැතුව ඒක HSO4- මේක H ඩෙල්ටා ධන මේක HSO4- ඍණ. ඔන්න ඔය H ධන කොටස අපිට මෙන්න මේ ද්විත්ව බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ හින්දා එයාට පුළුවන් සම්බන්ධ කරගන්න. එතන H වැඩි පැත්තට ඒ කොටස එන්නේ. එතකොට අපිට ඕක ලියන්න පුළුවන් මේ විදිහට ලියන්න පුළුවන් CH3 CH එතන ධනතාවයක් හට ගන්නවා අර ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි පැත්තට H එක සම්බන්ධ වෙනවා. ඔන්න ඔහම තියෙන්නේ CH3 CH ධන CH3 මේ H එක මෙතෙන්ට ඇවිල්ලා. ඊට පස්සේ දැන් මාධ්‍යයේ තියෙනවා මෙතනින් හැදුණු බයිසල්ෆේට් අයනය HSO4-. එතකොට HSO4- එක මොකද වෙන්නේ? කාබන්ගේ ධනතාවයට සම්බන්ධ වෙනවා. එතකොට ওই විදිහට අපිට මේකේ පියවර එක ওই විදිහට ගන්න පුළුවන්. එක පියවර ওই විදිහට ගන්න පුළුවන්. දැන් දෙක පියවර ගත්තොත් දෙවෙනි පියවරේදී අපිට ගන්න පුළුවන් අර විදිහට තියෙන්නේ CH3 CH ධන CH3 මාධ්‍යයේ තියෙනවා මේකෙන් ආපු බයිසල්ෆේට් HSO4-. එතකොට මේ HSO4- එක මොකද වෙන්නේ? සම්බන්ධ වෙනවා මෙතෙන්ට සම්බන්ධ වුණාම මේක සකස් වෙනවා මේ විදිහට CH3 CH මෙතෙන්ට එනවා HSO4. එතකොට HSO4 කියන එක අපිට එක විදිහට ලියන්න පුළුවන්. මෙහෙම ගත්තොත් O මේ O එකත් එක්ක ලිව්වා S මේ O2 නැත්නම් මේ O1 O3 O3H ඔම ලියන්නත් පුළුවන්. මේකම තමයි HSO4 කියන එකම තමයි. එහෙම ලිව්වා. මෙතන CH3 ඔය විදිහට නේ තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕකට ජලය දාලා මේක OH කරන්න පුළුවන්. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙච්චරයි. ද්විත්ව බන්ධනයක් තියෙන එකකට H2SO4 දැම්මොත් එක පැත්තකට H දාලා මේ පැත්තට OH දාන්න. ජල අණුවක් ආකලනය කරන්න එක පැත්තකට H දාලා H වැඩි පැත්තට ද්විත්ව බන්ධනයෙන් H දාලා අඩු පැත්තට OH දාන්න. හැබැයි යාන්ත්‍රණය ලියන්න කිව්වොත් මේ විදිහට ලියන්න ඕනේ. දැන් මේ පිළිවෙලට ලියන්න මොකුත් මේවා ලියන්න එපා. මම කියන පිළිවෙලට ලියන්න. මාතෘකාව ලිව්වනේ සීතල සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාව කියලා. හරි. ඒ අර්ථයෙන් මෙහෙම ලියන්න. ද්විත්ව බන්ධනයේ
ෆයිවලා ඝනත්වයක් පවතින බැවින් ද්විත්ව බන්ධනයේ ෆයිවලා ඝනත්වයක් පවතින බැවින් ද්විත්ව බන්ධනයේ ෆයිවලා ඝනත්වයක් පවතින බැවින් ඉලෙක්ට්‍රෝපිලික ප්‍රතික්‍රියාවක් ඔස්සේ ප්‍රතික්‍රියාව ආරම්භේ මෙහිදී ඵලය ලෙස ඇල්කයිල් බයිසල්ෆේටය ගෙන දේ. මේක ලියන්නේ කලින් ඉස්සෙල්ලාම මෙහෙම H2SO4 කියලා අරගෙන මේක අඳින්න. මෙහෙම ද්විත්ව බන්ධනයක් OH සලාවියුවේ අඳගෙන ඊට පස්සේ පියවර 1 පියවර 2 කියලා ඔය ටික ලියාගන්න. ලියන්න දැන් ඒ ටික. හරි මම ටක් ගාලා මම කරනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එක ස්ටොප් කරලා හරි මේ ටික ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියන්න සටහන කියලා ලියන්න. සටහන අපි අර ආපු ඇල්කයිල් බයිසල්ෆේට් එකද මෙහෙමනේ ආවේ. CH3 එහෙම CH3 දෙකයි මෙතන CH තව එකක් ආවා බයිසල්ෆේට් SO2OH SO3H කියනවා HSO4 මයිනස් කියන එක. ඕකට H2O දැම්මොත් මේක OH වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම CH3 OHSO4 minus කියන ඔක්කොම OH වෙනවා. OH අනිත් එක H. සටහන කියලා මෙහෙම ලියන්න. ඇල්කයිල් බයිසල්ෆේටයට ජලය යෙදූ විට ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් ඇල්කොහොලය ගෙන දේ. මේක ඇල්කොහොල්. OH කාණ්ඩ තියෙනවට අපි කියනවා ඇල්කොහොල් කියලා. ඔක ඇල්කොහොල්. හරි දැන් ඔක ලියාගන්න. සාමාන්‍යයෙන් තමුක H2SO4 දැම්මොත් ඇල්කීන එකට ඔහම ජල අණුවක් ආකලනය කිරීම ටිකක් අසාර්ථකයි. ඒකින්ද තමයි සීතල සාන්ද්‍ර H2SO4 දාන්නේ. සමහරලාට තත්ත්ව ගැන එච්චර සැලකිල්ලක් නැතුව H2SO4 කියලා ඔයගොල්ලෝගේ ඒවල වලදී භාවිත කරන අවස්ථාවක් තියෙනවා. හරි. ඔය ටික ලියාගෙන ඉතින් අවසාන ප්‍රතික්‍රියාව ඇල්කීන වල MnO4- සමග ප්‍රතික්‍රියාව. මැංගනේට් MnO4- සමග ප්‍රතික්‍රියාව. දැන් මෙන්න මෙහෙම අපි හිතමු ඇල්කීනයක් තිබුණා කියලා CH3 CH ද්විත්ව බන්ධන CH2 ඔහොම තිබුණා. ඔකට අපි දැම්මොත්
සීතල තමුක ශාරීය මැංගනේට් ප්‍රමාණවත්. අපි එහෙම දැම්ම කියලා හිතමු. සීතල තමුක ශාරීය මැංගනේට් ප්‍රමාණවත්. ඕක දැම්මොත් මේ දෙපැත්තට OH කාණ්ඩ දෙකක් එනවා. මෙහෙම දාන්න ලියන්න පුළුවන් ඵලය CH3 CH2 මෙතෙන්ටත් OH එකක් එනවා. මෙතෙන්ටත් OH එකක් වෙනවා. OH එක අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ඕල් කියලා. ඉස්සරහදී මම ඒක කරනවා. දෙකක් තියෙනකොට ඩයෝල් කියලා නම් කරන්න පුළුවන්. එතකොට මේක නම් කරන්න පුළුවන් කාබන් 3ක් ඉඳන් ප්‍රොපන් නැත්නම් ප්‍රොපන් 1,2 කෙටීරක් ඩයෝල්. ඔහොම නම් කරන්නත් පුළුවන්. එතකොට ඔක ලියා ගන්න. දැන් එතකොට ඇල්කීන වල ප්‍රතික්‍රියා සම්පූර්ණයි. ඔක ලියා ගන්න. දැන් මෙච්චරයි. අපි දැන් ඇල්කේන සම්පූර්ණයෙන් කතා කරා නිපදවන ක්‍රම, ඇල්කේන වල ප්‍රතික්‍රියා, යාන්ත්‍රණ ඔක්කොම ඇල්කේන වලට අදාළව. ඇල්කීන වලත් කතා කරා ඇල්කේන නිපදවන ක්‍රම, ඒ පොදු ක්‍රමය දැන් ඔයගොල්ලෝ පැහැදිලිවම කරන ඇල්කීන වල සම්පූර්ණ ප්‍රතික්‍රියා, නිපදවන ක්‍රමයි ප්‍රතික්‍රියා, නාමකරණ ඔක්කොම කතා කරා. දැන් අපි කරන්නේ මෙහෙමයි. තව අපිට ඉගෙන ගන්න තියෙන ඕගනික් වල තාම අපි ඉගෙන ගත්තේ ඇල්කේන ඇල්කීන විතරයි. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඇල්කයින, ඇල්කොහොල්, පීනෝල්, ඇල්ඩිහයිඩ්, කීටෝන, කාබොක්සිලික් අම්ල, ඇමීන, ඒමයිඩ්, ඩයිසෝනියම් ලවණ ඔය ටික ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපිට ඔක්කොම ප්‍රතික්‍රියා එක සැරේට ඉගෙන ගත්තොත් මතක තියාගන්න අපහසුයි. හරිම ලේසි මෙන්න මේ ක්‍රමයට කරා නම් දැන් අපි ඇල්කේනයි ඇල්කීනයි ඉගෙන ගත්තනේ. දැන් ඔය දෙකේ ඒව මිශ්‍ර කරපු පරිවර්තන කීපයක් මම දැන් දෙනවා. ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ පරිවර්තන ටික කරන්න. මෙන්න මේ පරිවර්තන ටික. මෙතන ගොඩාක් ප්‍රතික්‍රියාවලින් නැහැ. ඇල්කේනයි ඇල්කීනයි ටිකෙන් අදාළව තමයි තියෙන්නේ. පරිවර්තනයක් කියලා කියන්නේ තනි පියවරෙන් අපිට ගන්න බැරි වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියකයක් දෙනවා, ප්‍රතිඵලයක් දෙනවා. ඒක හදා ගන්න ඕනේ යම්කිසි මාර්ගයක් ඔස්සේ අපි යන්න ඕනේ. සමහර ලාවට අපි ඉගෙනගෙන නැහැ මේ ප්‍රතික්‍රියකේ ප්‍රතිඵලය හදන තනි එකක් අපි ඉගෙනගෙන නැහැ. නමුත් දැන් අපි මෙහෙම A වලින් B හදන්න තියෙනවා නම් කෙලින්ම ඕගොල්ලෝ A වලින් B හදන එකක් ඉගෙනගෙන නැහැ. හැබැයි ඕගොල්ලෝ A වලින් C හදන එකක් ඉගෙනගෙන තියෙනවා. C වලින් B හදන එකක් ඉගෙනගෙන තියෙනවා. මේක තමයි පරිවර්තන කියලා කියන්නේ. ඒතකොට A වලින් B හදන්න කෙලින්ම බැරි වුණාට ඔයා දන්නවනම් A වලින් C හදලා C වලින් B හදන්න ගැටලුවක් නැහැ. එහෙනම් A වලින් හදාගන්න C, C වලින් හදාගන්න B. ඕක තමයි පරිවර්තන කියලා කියන්නේ. ලියාගන්න මාතෘකාව පරිවර්තන. පරිවර්තන කියලා මෙහෙම ලියන්න. මෙහිදී X සංයෝගයක් තවත් සංයෝගයක් බවට මෙහිදී X සංයෝගයක් තවත් සංයෝගයක් බවට මෙහිදී X සංයෝගයක් තවත් සංයෝගයක් බවට පත් කරන ආකාරය විස්තර කෙරේ. මෙහිදී X සංයෝගයක් තවත් සංයෝගයක් බවට පත් කරන ආකාරය විස්තර කෙරේ. මෙන්න මේ පරිවර්තන ටික තනියම කරන්න උත්සාහ කරන්න. ලියාගන්න අංක 1 CH3 CHOH CH3 මේකෙන් ගන්න ඕන එහෙම එකක් CH3 CHBr CH2Br. ඔක ලියාගන්න අංක 1. ඊපස්සේ අංක 2 CH3 CH2 CH2OH. ඕකෙන් ගන්න ඕන CH3 COH H CH3 ඔය දෙක ලියා ගන්න. පරිවර්තන ඔක්කොම තියෙනවා පරිවර්තන 7ක්. ඒ 7 ලියා ගන්න. ලියාගෙන ඉවරලා උත්සාහ කරන්න. අංක 2 වෙනකන් ලියා ගන්න. හරි.
පස්සේ තුන්වෙනි පරිවර්තනය CH3 CH OH CH3 ඉතාලයක් CH3 CH2 CH2OH ඔක තුන්වෙනි එක. හතරවෙනි එක CH3 CH2 CH2Br එකෙන් ගන්නවා CH3 CH ද්විත්ව බන්ධන CH CH3 ඕක හතරවෙනි එක. පස්වෙනි එක CH3 CH2 CH2OH එකෙන් ගන්නවා CH3 CH2OH CH2OH හරි. පහයි තව පරිවර්තන දෙකක් තියෙනවා. ඒ දෙකක් ලියාගන්න. හයවෙනි එක CH3 CH2 CH ද්විත්ව බන්ධන CH2 ලැබිලා තියෙනවා CH3 CH ද්විත්ව බන්ධන CH CH3 අවසාන එක හත්වෙනි එක CH3 CH BR CH3 එකකින් ලැබෙනවා CH3 CH2 CH2 BR හරි. දැන් එතකොට අපිට ඊළඟට පටන් ගන්න තියෙන ඇල්කයින පටන් ගන්න කලින් ඇල්කීන හොඳට පාඩම් කරගෙන මේ පරිවර්තන හත උත්සාහ කරන්න. අපි සාමාන්‍ය විදිහට ඕගනික් කෙමිස්ට්‍රි පන්තිය ලබන සතියේ ඉඳලා බදාදා රාත්‍රී 7 ඉඳලා 9 වෙනකම් කරනවා. මේ සතියේ විතරක් මේ විශේෂ හේතුවක් හින්දා මට කරන්න බැරි වෙනවා පන්තිය. ඒකයි මේ වීඩියෝ එක කරේ. ඔයගොල්ලෝ මේක බලලා මේ පරිවර්තන හත උත්සාහ කරලා එන්න. ඊළඟ සතියේ බදාදා අපි සජීවී විදිහට පන්තියේදී ඇල්කයින පටන් ගමු. මේකත් සාකච්ඡා කරගෙන. හරි.